විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවක් කරනු ලැබුවේ අපේ රටේ සිදු වූ පාදටම කැත දේශපාලනය පිළිබඳව අපේ පක්ෂ පැත්තෙන් අදහස් ඉදිරිපත් කිරීම ආරම්භ. ඔබ දන්නවා පෞද්ගලික අවුරුදු දෙකමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ ආණ්ඩුවත් අපේ රට සියලු පැතිවලින් විනාශයට පත් කරනු ලැබුවා. විශේෂයෙන්ම ආර්ථික විශාල බිඳවැටීමකට භාජනය කරා. ජනතාවට තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගන්න බැරි තරමේ ආර්ථික අර්බුදයක් ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුව ඇති කරා. ඒ වගේම ගොවි ජනතාවට පොහොර අහිමි කරා. වැරදි ආර්ථික තීන්දුව තීරණ රට ආර්ථිකයේ පතුලටම කඩා දමනු ලැබුවා. මේට එරෙහිව ජනතාව තනින් තන නැගිට්ටා. තනින් තන උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඒට ඇහුම්කන් නොදුන්නාට පසුව ජනතාව එක හඬින් කියන්න පටන් ගත්තා මේ ගෝඨාභය රාජපක්ෂත් රාජපක්ෂ පවුලත් මේ ආණ්ඩුවත් ගෙදර යන්න ඕන කියලා. ඒ නිසා ගෝල්ෆේස් පිටියේද රටේ සෑම නගරයකමද සෑම ගමකමද විවිධ තරාතිරම් වලට අදාළ පුරවැසියා පෞද්ගලික අංශේ විධායක රැකියාවන් නිරත වෙන කණ්ඩායමේ සිට පහළ කම්කරු වෘත්තියේ යෙදෙන කෙනා දක්වත් නගරයේ සිට ගම දක්වද සියලු පුරවැසියන් එක හඬින් කියා සිටියේ ගෝඨාභය ගෙදර යන්න ඕන, මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන. ඒ වගේම මේ ආර්ථිකයේ මේ විපතට පත් කරන ලද මහජනයාගේ මංකොල්ල කාපු දීපල යලි පවර ගන්න ඕන. මංකොල්ල කරුවන් මහජනයාගේ දීපල හොරකම් කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒක තමයි එක හඬින් මේ රටේ ජනතාව ඉල්ලා හිටපු ප්‍රධාන දේශපාලන කරුණු. ඊට අමතරව මානායක හම්දුරන් වහන්සේලා ඒ වගේම නීතිඥ සංගමේ ඇතුළු විවිධ බහුජන සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට අදාළ යෝජනා ගණනාවක් ඉදිරිපත් කරා. විධායක ජනාධිපතිතුරු අහෝසි කරන්න, කෙටි අන්තර්කාලන පාලනයක් ගොඩනගන්න, අනතුරුව ජනතාවට මහමැතිවරණයක් සඳහා අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා විවිධ බහුජන සහ වෘත්තීමේ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මහජනයාගේ මේ ආණ්ඩුවට එරෙහිව නැගිටිමින් තිබුණු විරෝධයේද කිසිසේත්ම සැලකිලට භාජනය නොකර ලද තීන්දුවක් තමයි ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ ඊයේ ගනු ලැබුවා. මෙය කිසිසේත්ම ජනතාවගේ හඬට ඇහුම්කන් නොදෙන, ජනතාවගේ හඬ හැල්ලුවට ලක් කරන, ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් සහ සැලකිලට භාජනය නොකරන ගෝඨාභය රාජපක්ෂගේ රනිල් වික්‍රමසිංහගේ තක්කඩි ක්‍රියාවක් මේක. ඒ විතරද මේකට මොකද්ද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවා, ජනසම්මතවාදීන් පැත්තෙන් බැලුවා මේකට එවැනි වළංගුතාවයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය දුර දරලා ආණ්ඩු හදලා එහෙත් පහුගිය ජනාධිපතිවරණයේදී පහුගිය මහමැතිවරණයේදී තමන්ට තරඟ වැදලා 80ක්වත් දිනා ගන්න බැරි වුණු කෙනෙක්. මේ කොළඹ දිස්ත්‍රික්කයේ මට මතකයි ඊට පෙර මනාප ලක්ෂ ගණනක් ගත්තු කෙනා අඩුම තරමේ පාර්ලිමේන්තුවට තීරීපත් වෙන්නවත් ඡන්ද ප්‍රමාණයක් ගන්න බෑ. ඒ කියන්නේ ඔහු මුළුමනින්ම මැතිවරණ අපි පිළිගන්නව නම් ජනතාවගේ අදහස් පිළිබි වෙන මෙවලමක් කියලා. මේ මැතිවරණ අවස්ථාවේදී පෙන්눔 කරන්නේ රනිල් වික්‍රමසිංහට කිසිදු ජනවරමක් නැති 2015-19 විනාශකාරී ප්‍රතිපත්තියට විරුද්ධව ජනතාව ඔහු ගෙදර ඇරි. ඒ වගේම එනිසා ජනතාවගේ ජනවරමක් නැති පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහාවත් ඡන්දයක් ලබා ගන්න බැරි වූ ජනතාව ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහ. ඒ වගේම අවුරුදු දෙකමාරක් ඇතුළත තමන්ට ඡන්ද දෙන ලද සියලු වේ වෘත්තිවේදීන්, තරුණයන්, තමගේ දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ සියල්ලම ප්‍රතික්ෂේප කරන තැනටපත් වූ ගෝඨාභය රාජපක්ෂ
එකතු වෙලා මේ රට පාලනය කිරීම මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයටද එකක වෙන්නේ? මේ දෙදෙනාම අද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක් විතරයි. අද උන් විශ්වාස කරන්නේ කවුද? ගෝඨාභය විශ්වාස කරන රනිල්ලු විශ්වාස කරන ගෝඨාභය. ඔච්චරයි. ඒ ඇර මේ රටේ පොදු ජනතාව විශ්වාස කරන දෙන්නෙක් නෙවෙයි මේගොල්ලෝ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවොත් ඒ විතරක් නෙවෙයි 2018 ඔක්තෝබර් මාසයේ සිදු කුමන්ත්‍රණය අර කුමන්ත්‍රණකාරී ආණ්ඩු ඇටවීමට වඩා වෙනස් වෙන්නේ කොහොමද මේක? ඔබට මතකයි මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ප්‍රතිපාක්ෂිකයව තමන්ගේ ප්‍රතිපක්ෂ කඳවුරුයි තමන්ම එරෙහිව තරඟ වැදුණු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයටපත් කරා. එදත් ජනතාවගේ ජනහඬ ජනතාව ලබා දී තිබෙන ජනවරමට මුළුමනින්ම පිටුපස හරවා මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් මාලිගා තුල ඇති කර ගන්න ලද කුමන්ත්‍රණයවල ප්‍රතිඵලය. අදත් එහෙම. ඒ හා සමානම තීන්දුවක් තමයි තමන්ගේ කඳවුරේ එහා පැත්තෙම හිටපු කෙනා අරගෙන අග්‍රාමාත්‍ය ධුරය ලබා දෙන්න මේ කටයුතු කරලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා මේගොල්ලෝ මේ හැල්ලුවට වාජනය කරමින් තිබෙන්නේ මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත සමගත් මේ රටේ ජනතාවගේ අදහස් සහ ඔවුන් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව. ඔබ බලන්න මේ ගෝඨාභය රාජපක්ෂක ජනවරම සමන්විත වෙලා තිබුණේ කොහොමද? ඔහු පහුගිය කාලේ පුරාවටම ඔහුට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු බව. ඒ 69 ලක්ෂය ගැබ් වෙලා තිබුණේ කොහොමද? 2015-19 කාලේ මහා බැංකුවේ මහා මංකොල්ලේ සිදු කරපු මහා මොලකරු රනිල් වික්‍රමසිංහ පරාජයටපත් කරන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂලා ඡන්දෙ ඉල්ලුවේ. ඒ විතරක්ද ඔබ දන්නෝ පාස්කු ප්‍රහාරය. ඒ පාස්කු ප්‍රහාරය සිදුවෙන්න අත්තරලා අගමැතිවරයා හැටියට තමන්ගේ වගකීම ඉටු කරේනේ. එනිසා පාස්කු ප්‍රහාරය රනිල් වික්‍රමසිංහලාගේ ක්‍රියාදාමයක්. එනිසා ඒ පාස්කු ප්‍රහාරකයන්ට දුවන් දෙන්න අරමුණෙන් තමයි රනිල් වික්‍රමසිංහලා පරාජයටපත් කරලා ගෝඨාභය රාජපක්ෂලා බලය ගත්තේ. ඒ විතරද හම්බන්තොට වරාය ඇතුළු රටේ ජාතික සම්පත් විකුණනකොට මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා කිව්වේ කුමක්ද? මේ රනිල් වික්‍රමසිංහගේ ජාතික දේපල විකිණීමට එරෙහිව තමයි ඔවුන් මේ ජනවරම ඉල්ලන්නේ කියලා කිව්වා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂගේ ජනවරමේ තිබුණේ කුමක්ද? 2015-19 පමණක් නෙවෙයි ඈත අතීතයේ සිට රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියත් රනිල් වික්‍රමසිංහගේ වංචා දූෂණ පිළිබඳ තිබුණු චෝදනත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සංස්කෘතියත් ප්‍රතික්ෂේප කරන ජනවරම තමයි ගෝඨාභය රාජපක්ෂ ලැබුණේ. හැබැයි කරමින් තිබෙන්නේ ඒ මුළු ජනවරට ප්‍රතිපක්ෂව තමයි අද ගෝඨාභය රාජපක්ෂ තීන්දුව ගත්තේ. එදා මෛත්‍රීපාල සිරිසේන පස්ස දොරෙන් අගමැති ධූරය දුන්නා වගේ මහින්ද රාජපක්ෂට. එහෙම නෙවෙයිද? ඒ විතරක්. පහුගිය කාලේ පුරාවටම පාර්ලිමේන්තුවේම මහින්ද රාජපක්ෂගේ මුදල් ඇමතිගේ ගෝඨාභය රාජපක්ෂගේ ඔය හැම දෙනාගම කතා බලන්න පහුගිය කාලේ ආර්ථික ඉගෙන කරපු කතා. ඒ හැම කතාවකම කිව්වේ මොකක්ද? 2015 වෙනකොට ශක්තිමත් ආර්ථිකයක් ලබා දුන්නා. 2019 දී රනිල් වික්‍රමසිංහ ආපහු බාර දුන්නේ බිඳ වැටුණු ආර්ථිකයක් කියලා. අපි මෙච්චර විදේශ සංචිත සහිතව බාර දුන්න 2015 දී රනිල් වික්‍රමසිංහ විදේශ සංචිත හින්දලා තමයි බාර දුන්නේ කිව්වා. අපි බාර දෙනකොට මෙච්චරයි ණය ප්‍රමාණය. රනිල් වික්‍රමසිංහ බිලියන 5ක් ඉක්මව යන මහා ණයකන්දක් උඩ ගැව්වා. ඒ නිසා ඔහු ණය වලින් මේ ආර්ථික හිර කරා කියලා තමයි පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී කිව්වේ. ඒ විතරක් නෙවෙයි මහා බැංකුවට ප්‍රහාර මහා බැංකුවේ මහා වංචාව අපේ රටේ ආර්ථික විශාල කුළුණු බිඳ දමන්න හේතු වුණා. ආර්ථිකයේ මුළු අර්බුදයක් නිර්මාණය කරන්න මේ මහා බැංකු වංචාව සිදු වුණා කියලා තමයි රනිල් වික්‍රමසිංහට මේ අය කිව්වේ. ඒ නිසා අද මේ මුහුණ දී තිබෙන ආර්ථිකී විදවැටීමේ විශාලම පංගුව
රනිල් වික්‍රමසිංහ දැරිය යුතු බව ගෝඨාභය මහින්ද මේ පාර්ලිමේන්තුවේ උන්ගේ ආණ්ඩුව හැම විටම කිව්වා. හරිද? අද එහෙම කියලා මොකද කරලා තියෙන්නේ? අද එහෙම කරලා කියලා දේ තමයි යලි ඔවුන් එක්ක එකතු වෙලා ආර්ථිකය හදන්න ආණ්ඩුවක් හදනවා. මතකද බලන්න. මේ රටේ පුරවැසියන් මේ කැත්ත මජර පාදඩ දේශපාලන සංස්කෘතිය අනුමත කරනවාද? ජනතාව ගාවට ඇවිල්ලා ඡන්දයක් ඉල්ලනවා. රනිල්ට විවේචන ඉල්ල කරමින් රනිල් වික්‍රමසිංහ ආර්ථික වැට්ටුවක් කීමි. රනිල් වික්‍රමසිංහ මහ බැංකු හොරා ඔහු පරාද කරන්න ඕන කීමි. රනිල් වික්‍රමසිංහ ජාතික දීපල විකුණා කීමින් ජනවරමක් ඉල්ලලා ඡන්දයක් ඉල්ලලා ආපහු ආණ්ඩුවක් හදාගන්නවා. ඔහුට කරට අත දාගෙන. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවෙයි දැන් මේ රටේ ජනතාව පරාජයට පත් කරන්න ඕනකම තිබෙන්නේ. පරාජයට පත් කරන්න ඕනකම දෙන කැත්ත කිලිටි මජර මේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කරන්න ඕන. මේක මේ රටේ ජනතාව අනුමත කරන දේශපාලන සංස්කෘතියද? මේ මුළුමනින්ම පරාජයට පත් කළ යුතු දේශපාලන සංස්කෘතිය. ඇත්තටම මේක රටේ ආර්ථිකය ගැන ගත්ත හිතලහු රටේ ජනතාව ගැන හිතලා ගත්ත තීන්දුවක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ හැමදාම රාජපක්ෂගේ ගැලවුම් කරුවා. රනිල් වික්‍රමසිංහ හැමදාම රාජපක්ෂලාගේ ආරක්ෂාවේ කුලී හේවාය. මතකද බලන්න. ආරක්ෂාවේ කුලී හේවාය. 2015 දී ඔබට මතකයි ඒ මුළු ජනවරමම ගැබ්බී තිබුණේ. රාජපක්ෂ පවුල විසින් කරලද අපරාධ ඝාතනය. දැන් රනිල් වික්‍රමසිංහගේ බලය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ම මාධ්‍යකරණයේ යෙදුණු ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ. දැන් රනිල් වික්‍රමසිංහ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට වග උත්තරකරුවන් හැටියට ගෝඨාභයලට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ලෑස්තිද? සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කරා කියලා පෞගේ කාලේ පුරාවම කිව්ව ගෝඨාභය රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහ එම සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘවරුන් එක කරටත් අදමා ගැනීම. මොකද මේ වෙන්නේ? මතක තබා ගන්න. හැමදාමත් මේ රනිල් වික්‍රමසිංහ මේ රාජපක්ෂලාගේ ගැලවුම් කරුවා. 2015 දී තෙමයි. 2015 දී මුළු ජනවරමම පාවා දුන්නේ රනිල් වික්‍රමසිංහ. පරීක්ෂණ යට ගැහුවා. නිලධාරීන්ට බලපෑම් කරා. සමහර නඩු දාන තිබුණ අවස්ථා මගහැරියා. රනිල් වික්‍රමසිංහගේ සුවචකු කීකරු ගෝලයෝ ගාමිණී සෙනරත් ගෙදර හංගගෙන හිටියේ. පොලිස් ඇමති ඒ වෙලාවේදී. හැම වෙලාවෙම මේ කණ්ඩායම් දෙකක් පවුල් දෙකක් යාළුවෝ දෙන්නෙක් හැටියට ආරක්ෂා වෙච්ච කණ්ඩායම. අදත් එහෙම. අදත් විත්තියට මෙහෙත් වෙලා හිටියේ කවුද? රාජපක්ෂ පවුල. රාජපක්ෂලාගේ මේ ත්‍රාඩ දේශපාලනය. විත්තියට මෙහෙත් වෙලා තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? තමන්ගේ ඇඳිවත පවා උනා දමා රනිල් වික්‍රමසිංහලාගේ ආරක්ෂක කුලී හේවායා හැටියට කටයුතු කරන්න පටන් ගන්න තිබෙනවා. ඔබ බලන්න. පෞගේ සති දෙක තුන ඇතුළත රාජපක්ෂලා මුළු දේශපාලනයම අවලංගු විලා. රාජපක්ෂලාගේ වංචා දූෂණ ප්‍රධාන වශයෙන් කරලියට වෙන්නේ. මේ රටේ තරුණ තරුණියන් පාරට බැහැලා හොඳ දේවල් නොවේ. නීති අතර ගැනීම යහපත් දෙයක් නොවේ. ඒ එයාපෝට් වට කරගෙන හිටියා මේ රාජපක්ෂලට පැනලා යන්න දෙන්න බෑ කියලා. මහජනගේ දීපල කොල්ල කාපු පිරිසට පැනලා යන්න කිසිසේත් මිඩ ලබා නොදිය යුතු කෙනෙක් දැනට මේ රටේ පුරවැසියන් ඇවිල්ලා තිබුණා. කටුනායක, රත්මලාන, මත්තලාදී ගුවන්තොටුපළ ආසන්නයේ දසදහස් ගණන් තරුණයන් රැකෙමින් මේ වංචනිකයන් පලා යන්න ඉඩ නොදෙන්න ඕන කියලා ආරක්ෂා කරමින් හිටියා. මේ රටේ පැනලා යන්න ඉඩ දෙන්න ඕන නැහැ කියලා මතයක් ගොඩනගලා තිබුණා ක්‍රියාකාරීත්වයට ආව. ඒ වගේම පහුගිය 9 වෙනිදා ඉතාමත් මිලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාව හරහා මහින්ද රාජපක්ෂ තුන්ගේ ගෝල බාලයනු රට පුරා තමගේ මැරවර කණ්ඩායම් ගෙනල්ලා ඉතා සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු තරුණ තරුණියන්ට පහර දෙන්න පටන් ගත්තා. අවසානයේදී මධ්‍යම රාත්‍රියේ අරලියගහ මන්දිරයේ අත්තරලා මහින්ද රාජපක්ෂට පලා යන්න සිදු වුණා. අද ඔහුට නාවික හමුදාවේ බංකරයක් ඇතුලේ ජීවත් වෙන්න සිදු වී තිබෙනවා. මහජනයාගේ දේපොළ හොරකම් කිරීමේ වරදට, මහජනයාගේ ආර්ථික විනාශ කිරීමේ වරදට, මහජනයාගේ මතයන්ට කිසිසේත් වැහුම්කන් නොදුන්නු වරදට රාජපක්ෂලා මුළුමනින්ම බිත්තියට හේතු වෙලා තිබුණු දේශපාලනය. අද මොකද කරන්නේ?
අන්නේ රාජපක්ෂලාගේ ගැලවුවා ලෙස අද රනිල් වික්‍රමසිංහ කරලියට අවිලා තිබෙනවා. එනිසා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ මෙම විනාශකාරී පාදඩ දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕන. ජනතාව ඡන්දයක් දෙන්නේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෝඨාභයට ඡන්දයක් දෙනවා. ගෝඨාභයට විරුද්ධව රනිල් වික්‍රමසිංහට ඡන්දයක් දෙනවා. ගෝඨාභයගේ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාදාමයට විරුද්ධව රනිල්ට ඡන්දයක් දෙනවා. රනිල්ගේ ක්‍රියාකලාපයන්ට විරුද්ධව ගෝඨාභයට ඡන්දයක් දෙනවා. අවසානයේ මොකද කරන්නේ? දෙන්න මාලිගාවක් අතේ මාලිගාවක් ඇතුළේ එකතු වෙලා කරට අත දාගෙන යාළුයි අපි යාළුයි කියලා රට පාලනය කරන්න හදනවා. මෙවැනි කැත දේශපාලන සංස්කෘතිය අපේ රටෙන් පරාජයට පත් කරන්න ඕන. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියන සටන මේ රනිල් වික්‍රමසිංහ අටවා ගන්නලද විගඩම්කාරී ආණ්ඩුවත් මේ දේශපාලන සංස්කෘතිය මේ රටේ මහජනයාගේ දීපල හොරකම් කරලාද හොරුන්ට එරෙහිව අපේ රටේ ප්‍රබලතම දේශපාලනයක් අද අපිට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ මේ කැත දේශපාලන සංස්කෘතිය විරුද්ධව සියලු ප්‍රජාවන් ඉල්ලා සිටින්නේ. රනිල්ද රාජපක්ෂද එකට ඔතා පරාජයටපත් කළ යුතුයි. තවදුරටත් මෙවැනි කැත දේශපාලන සංස්කෘතියක් අපේ රටේ ක්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතුයි. ඒ නිසා පරාජයටපත් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් පෙරට ආ යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තු අගමැති ධූරය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහ තියෙන ජනවරම මොකද්ද? බහන් මොන ජනවරමද තිබෙන්නේ? ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තු අපේ රටේ ජනතාවගේ ඇත්ත අදහස් වල මේ රටේ ජනතාවගේ ඇත්ත වමනාවන් නියෝජනය කරන තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තු මාලිගා කුමන්ත්‍රණ ඇතුලේ තමන්ගේ බලය තහවුරු කරගන්න ලද පාර්ලිමේන්තුව. ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව රට පාලනය කරන්න යුක්තිසහගත අයිතියක් නෙමෙයි පාලකයන්ට. ඒ නිසා ඉතා කෙටි කාලයක් ඇතුළත අදක්ක නීති සංගමේ යෝජන ඇතුලේ එක ගැබ් වී තිබුණ කාලය ටිකක් දිග වුණා. මහානායක හාමුදුරන් වහන්සේලාගේ යෝජන ඇතුලේ එක ගැබ් වී තිබුණා. සෝබිත හාමුදුරන් වහන්සේලා ඉදිරිපත් කරපු යෝජන ඇතුලේ එක ගැබ් වී තිබුණා. සෑම දේශපාලන ව්‍යාපාරයක්ම ඉදිරිපත් කරපු යෝජන ඇතුලේ ගැබ් වී තිබුණේ කුමක්ද? මේ තත්ත්වයේ කෙටි කාලයකින් සමනය කරලා වහම මහාචන්දයකට යන්න කියලා. මොකද අලුත් ජනවරමක් අවශ්‍යයි මේ පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා. මෙවැනි විකඩම්කාරී විකෘති ජනවරමක් නියෝජනය නොකරන මේ පාර්ලිමේන්තුවට තවදුරටත් අපේ රටේ තීන්දුව తీරන ගැනීම සඳහා අයිතියක් නෑ. ඒ නිසා ඉතා ඉක්මනින් ජනතාවට නව පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දී යුතුයි. ඒකට බය රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කොතනකදී හෝ අන්තර්පාලන කතාවක් කියනවා. මේ විකඩම්කාරී පාලනය අවසන් කොට කවද ජනතාවට ජනවරමක් දෙන්න කියලා අවස්ථාවක් කියනවා මුකුත් නැහැ. ඔහු කල්පනා කරන්නේ තමන්ට මේ තමන්ගේ ඔළුවට වැටුණු ඔටුන්න රාජපක්ෂලගේ අනුවස් සහිතව රාජපක්ෂලගේ ආරක්ෂක ලෙස ඔළුවට වැටුණ මේ ඔටුන්න ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ඔහුගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම දියත් කරමින් තිබෙන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් කියන්නේ මේ කැත මජර ඩීල් ගේම් දේශපාලන පිළිකුල් කරමු. මේ දේශපාලන පරාජයටපත් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් ඉදිරියට එමු. මේ ගෝඨාභයටත් මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියටත් මේ වංචනිකයන්ට එරෙහිවත් මේ ගොඩනගා තිබෙන මහා ව්‍යාපාරය තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යා යුතු කියලා අපි හිතනවා. ඉතින් මේ ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ ඊට අමතරව යමක් තිබෙනවා නම් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නැද්ද මොකද? අපේ ව්‍යවස්ථාවක අනුකූලව ලිස්ටින් ආප් කෙනෙකුට පුළුවන් ද මේක අගමැති ධූරය ගන්න? විවස්ථා අනුකූලව නම් තිබෙන්නේ. හරි. විවස්ථාවට අනුකූලව නම් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකියයි අපේක්ෂා කරන හැඟින. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත හැකියයි හැඟින කෙනා
ජනාධිපතිවරයාට අගමැතියට පත් කරන්න පුළුවන්. ඒතර ජනාධිපති හිතනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා හැංගෙන්නේ රනිල් වික්‍රමසිංහට කියලා. ඒ නිසා ඇත්ත ගත්තොත් මේකේ උඩින් රනිල් යටින් බැසිල්. අපි බලමු පාර්ලිමේන්තුවට දැන් එන්න ඕන. මේ විකඩම්කාරී පාලන මේ පාර්ලිමේන්තුව අනුමත කරනවද කියලා බලන්න ඕන. ඒ නිසා අපි ඒවට ඉක්මන් විය යුතු නැහැ. අපි බලන් ඉමු. දැන් අපි දන්නවා නැවත හරිද මහජන മന്ത്രിවරු එහෙට මෙහෙට විකිනෙන සේල් එක පටන් අරගෙන තිබෙන්නේ. ඒක මේ වෙලාව තිබෙන්නේ. ඔබ දන්නවා හැමදාම මෙවැනි තත්වයකදී පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට විකිනෙන മന്ത്രി කඳන් ඉන්නවා. දැන් මේ සේල් එක විවෘත වෙලා තිබෙන්නේ. ඔබට මතක ඇති පහුගිය 2018 මෛත්‍රීපාලගේ කුමන්ත්‍රණ වෙලාවේදී මෛත්‍රීපාල පාර්ලිමේන්තුව ආසන්න තිබුණු රැස්වීමේදී ඔහු කතාවක් කරලා කිව්වා අපිට ඔහුට 113 හදාගන්න තිබුණා മന്ത്രിවරයෝගේ ගාණ මිලියන 500 දක්වා ඉහළ නැංගා. ලක්ෂ 5000 දක්වා නැංගා. ඊට වඩා අඩුවෙන් ආවන බේර ගන්න තිබුණා. තේරුණාද? ඒ කියන්නේ මොකක්ද? දැන් ඒ සේල් එකේ සල්පිල පටන් අරගෙන තිබෙනවා. අපි දන්නවා විවිධ කූට උපක්‍රම හරහා බදු වංචා කරමින් මුහුදු ආරක්ෂක සේවාවන් පවරා දෙමින් තමගේ ගජ මිතුරන් කෝටි ප්‍රකෝටි ගණන් හොයාගත්තා. සීනි බදු වංචා, පොල් තෙල් බදු වංචා ආදී ලෙස මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගත්තු. චෞර වලල්ලේ අය දැන් මේ മന്ത്രിවරු මිලදී ගැනීම සඳහා නේද සල්පිලට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේදී අන්නේ මිලදී ගැනීමේ සල්පිල හරහා ඔවුන්ට 113 හදාගන්න උත්සාහ කරනවා කියලා දැනට අපිට තොරතුරු තිබෙනවා. ඉතින් ප්‍රකාශයක් කරලා තියෙනවා ලිඛිතව පක්ෂ නායකයන්ට කතා කරා කලින් මේ සමාජිකයන්ට ලබා ගන්න සමන්ගේ මනෝවිද්‍ය සීමා. ඒතර මේ වෙනකොට එක එක ඉතින් අපිට මෙන්න මේකට එකතු වෙනවා නම් අපිට මේකට එකතු වෙනවා නම් අපි කැමති නැහැ කියන කාරණා. දැන් ආයෙත් අපි දෙක සරි ගිහිල්ලා ඉල්ලනවා මෙන්න දෙන්න කියන කාරණා. ඒක දැන් කියනවා දීලා ඉවරයි. දැන් ඉතින් ආයෙ වෙනස් කරන්න බෑ කියන කාරණාවක් කියනවා. මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ දේශපාලන ගැන නම් කතා කිරීමෙන් පළක් නැහැ. ඔහු අනමාලි තෝරගෙන නැකත් බලලා පෝරුවට නැගලා නේද? පෝරුවේ චාරිත්‍ර කරනකොට ලියුමක් යවන මනමාලිට මමත් කැමතියි කියලා. ඉතින් මම හිතන්නේ නැහැ එවැනි ලපටි අපරිණත දේශපාලනයකින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමාලාට හිතෙන්නේ නැද්ද මේ වෙලාවේ පොඩ්ඩක් ඉවසලා දාගෙන හිටියොත් මේ සිටුේෂන් එකේ රටේ තත්ත්වයක බලලා මේ යන විදිහට යමු කරමු කර ඉවසලා දාගෙන ඉන්න අදහසක් නැද්ද? අපි බලාගෙන ඉන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම ඇතුලේ තිබෙනවා මහා බැංකු වංචනිකයට දඬුවම් දෙන්න කියලා. අපි බලන් ඉන්නවා ඒක කරනවද කියලා. ගෝඨාභයගේ රාජපක්ෂගේ ජනවරම ඇතුලේ තිබෙනවා මා කලින් කිව් පරිදිම රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තිය. අපි බලන් ඉන්නවා ඒක කරනවද කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය ඇතුලේ තිබුණා රාජපක්ෂ පවුල අපේ රටට කරන ලද මහා වංචා දූෂණ වලට දඬුවම් දෙනවයි කියන මේ ප්‍රතිපත්තිය. ඒ වගේම ලසන්තගේ ඝාතනයේට පොද්දල ජයන්තගේ පැහැරගෙන යාමට පොද්දල ජයන්තට පහර දීමට එක්නැලිගොඩගේ පැහැරගෙන යාමට මාධ්‍යවේදී විශාල ප්‍රමාණයකට ඝාතනය කිරීමට මාධ්‍යවේදී විශාල ප්‍රමාණයක් පැහැරගෙන යාමට ඒ සුදුවැන් සංස්කෘතියට එරෙහිව ඔහුගේ දේශපාලනයක් මතයක් ඉදිරිපත් කළා තිබුණා. ඉතින් අපි බලාගෙන ඉන්නවා. ඔව් ඒ දේ කරයිද කියලා. ඒ නිසා අපි බලන් ඉමු. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටිය වාඩි වෙන්නේ තමන්ට පෞල් පරම්පරාවෙන් ආපු රාජවංශෙන් ආපු තනතුරක් හැටියට නෙවෙයි. ඔහු වාඩි වෙන්නේ ජනවරමක් ඇතුලේ. ඒ ජනවරමේ තිබෙන රනිල් වික්‍රමසිංහට එරෙහිව දේශපාලනය. ඒ ජනවරමේ තිබෙන රනිල් වික්‍රමසිංහට එරෙහි ඔබට මතකද මාගාව තියෙන මහින්දානන්ද අලුත්ගමගේ කියනවා රනිල් වික්‍රමසිංහ හිරේ යනකම් නිින්ද යන්නේ නැහැ කියලා. හරිද?
අපි අහන්නේ දැන් ඔබ කියු පරිදිම මේ ජනවරමට අනුව වුන් කටයුතු කරන්නේ කෙසේද කියලා අපි බලාගෙන ඉන්නවා. කලබල වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට එක සාතිකයක් තියෙනවා. මේගොල්ලෝ එකාට එක අරකිනවා. මතක තබා ගන්න. අද අපේ රටේ ආර්ථික විශාල ප්‍රපාතයකට ඇදිලා තිබෙනවා. දරුවන්ට කණ්ඩ නැතුව ඉන්නේ. ගෑස් හිගයක් ඇති වුණේ. තෙල් හිගේ ඇති වුණේ. බහණ්ඩ මිල ඉහළ ගියේ. රුපියල වේගෙන් කඩා වැටෙන්නේ. මේ රටේ තියෙන ස්වභාවික අතුරු විපත්තියක් නිසා නෙවෙයි. මහා ගම් වතුරක් හෝ මහා කුණාටුවක් හෝ මහා වසංගතයක් හේතු කොටගෙන නෙවෙයි. මේ රනිල් වික්‍රමසිංහලා නියෝජනය කරපු දේශපාලනයක්, රාජපක්ෂලා නියෝජනය කරපු දේශපාලනයක් අපේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරා. මම ඔබට ඉදිරිපත් කළා තිබෙනවා. කෝටි ගණන් මහජනයාගේ ධනෙ හොරකම් කරපු හොර රැලක් මේගොල්ලෝ. හරිද? ඒ නිසා මේ දෙක මොකද වෙමින් තිබෙන්නේ? මේ වංචනිකයන් හැමදාම එක වංචනිකයෙක් අනිත් වංචනික ආරක්ෂා කරගත්තා. රනිල් වික්‍රමසිංහ මා මීට කලින් 2015-19 කාලේ ඇති තරම් කියලා තියෙනවා. රාජපක්ෂලා පවුල රැක්ක රනිල් වික්‍රමසිංහ කියලා. අද අපි කියනවා. ඔබට මතක ඇති. මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවේදී අර්ජුන මහේන්ද්‍රන සිංගප්පූරුවට ගිහලා කණෙන් ඇදගෙන එනවා කියලා කිව්වේ. දැන් මහේන්ද්‍රන්ගේ යාළුවා. හරිද? අගමැති බවට පත් කරා. නිසා මම අහන්නේ මේ රටේ පුරවැසියන්ගෙන් මෙවැනි පාදඩ කැත මජර දේශපාලනයක් අපේ රට උනද? මේක රනිල් වික්‍රමසිංහලාගේ රාජපක්ෂලාගේ බූදලයක්ද මේ? ඒ නිසා පුරවැසියන් නැගී හිටින්න ඕන. මේ අතිසද පාදඩ දේශපාලනට විරුද්ධව පාදඩ තීන්දුව తీරන වලට විරුද්ධව මේ රටේ ජනතාව ඉස්සරහට එන්න ඕන. දැන් හරි ඔබතුමා කියන කතාව පැහැදිලි තනිකර දැන් මේ විශේෂ නීති විරෝධී කියන කතාවෙන් සමස්තයක් කියලා වෙන්නේ. දැන් මේ නීති විරෝධීත්වයට එරෙහිව ඔබතුමාලා මේ පැත්තේ යම්කිසි ආණ්ඩුවට විරෝධී විපක්ෂයක් විතර මොහුඟක් එළියේ අනිත් පැත්තේ කණ්ඩායමට සඳහන් කරගෙන ඔබතුමාගේ සූදානමක් තියෙනවා. ඔබ හිතනවාද ඒ කණ්ඩායමේ ඔබට කියන්න පුළුවන්ද අද ඔය ඒ ඔක්කොම ඊතර ඉන්නවද කියලා ඔබ දන්නවද? මම හිතන්නේ නෑ. ඒ නිසා මම හිතන්නේ මේ එහෙට මෙහෙට විකිනෙන മന്ത്രി කඳන් එක්කනම් මම හිතන්නේ කරන්න දෙයක් නෑ කියලා. මොකද අද දැනුත් මම ඔබට කිව්වා අර චෞර වරල්ලේ සල්ලි ඇති තරම් එළියට විසි කරමින් තිබෙන්නේ. මේ මිලදී ගන්න පුළුවන් മന്ത്രി කඳන් එක්ක මම හිතන්නේ අපිට එකතු වෙලා කරන්න යමක් නෑ. අපිට විශාලම යමක් තිබෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා අපේක්ෂා කරනවා. මේ වංචා දූෂණ නතර කරන්න ඕන කියලා අපේක්ෂා කරනවා. මේ වංචනිකයන් දූෂිතන දඬුවම් දෙන්න ඕන කියලා අපේක්ෂා කරනවා. මේ වංචා දූෂණය කරලාද දීපල පවර ගන්න ඕන කියලා අපේක්ෂා කරනවා. මේ රට අපේ රට විනාශයට ගෙනෙන ලද මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන කියලා කල්පනා කරනවා. අපේ රටේ මේ නේද පැරණි මහලු දේශපාලන වෙනුවට නව තරුණ අලුත් ජවයක් සහිත දේශපාලනයක් ඕන කියලා අපේක්ෂා කරන පුරවැසියන් සමග ඒකාබද්ධ වීම තමයි අපේ අරමුණ. එසේ නැතුව මා හිතන්නේ නැහැ පාර්ලිමේන්තුවේ විකිනෙන කඳන් එක එකගතාවයකට යාමෙන් කිසි පළක් ලැබෙන්නේ නැහැ. දැන් වික්‍රමසිංහ මහත්තයා අපි දැක්කා මේ මහාජන කියනවා දැන් මම දැන් ආවට ප්‍රක්‍රමාන්තයේ දුරේ ඩාගාව ගත්තට පස්සේ සමාජීය සම්බන්ධකම් එක්ක මේ රටේ තියෙන ආර්ථික ඉස්සරහම ගොඩ ගන්නවා කියන කාරණාව. සහ මේ එක්කෙනෙක් වෙලා ඉඳලා මට පුළුවන්කම වුණා මට 50 කියන කොහොම වේද කියන කාරණාවත් මතු කරනවා ඉතින්. බලන්න ඔයාට එක්කෙනෙක් උනේ ඇයි කියලා. එයාට 50ක් නොවි එක්කෙනෙක් උනේ 15-19 කාලේ ආර්ථිකයට සමාජ ජීවිතයත් කළාද අපරාධ. මා මේ රටේ පුරවැසියන් ඉල්ලන්නේ අපේ රට ගොඩ නැගී මැජික් කාරයෙක් නෙවෙයි. ওই මැජික් කාරයෝ පස්සේ ගියානේ. ඉතින් අපි බලාගෙන ඉමු. සහ මේ ආණ්ඩුවම කිව්වනේ. පෞගේද මම දැක්ක අවසානද සබ්රිගේ කතාවෙත් 2015-19 ආර්ථිකය කරපු සමහර වැරදි ගැන ප්‍රකාශ කරා. ඒ වගේම උන් දිගින් දිගටම තර්ක ඉදිරිපත් කරේ 15-19 ආර්ථික ප්‍රතිපත්තිය තමයි මේක කඩා වැට්ටුවේ. අර කවුද ගෝඨාභය රාජපක්ෂ කිව්වේ? මෙම අර්බුදය මම විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. කියලා ඒ ගෝඨාභය රාජපක්ෂ කිව්වේ මේ අර්බුදය රනිල් වික්‍රමසිංහලා විසින් නිර්මාණය කරලා අර්බුදයක් ඔහුගේ කරමතාවක්. ඒ නිසා අර්බුදේ පීතෘවරු මේගොල්ලෝ. අර්බුදේ නිර්මාපකයෝ මේගොල්ලෝ. ඒ නිසා අපිට කිසිසේත්ම මේ අර්බුදේ නිර්මාපකයන්ගේ මේට විසඳුම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේගොල්ලෝ තවත් මේ අර්බුදේ තීව්‍ර කරන අරමුණට සමනය කරන්නේ නැහැ. ජයවර්ධන මේ ප්‍රතිමාත්‍ය අග්‍රාමාත්‍යවරු පත් කරලා පස්සේ සියලුම පක්ෂවල අපිට දැන් මේ වෙනකොට ආයතනලා තියෙනවා යන්නේ මතවේද ඇතිලා තියෙනවා කියන කාරණා මොකද විශ්වාසයක් නොකරපු කෙනෙක් තමයි මේ පත් වෙන්නේ එකපාරට මොකද අපි පෞද්ගලික දවසට දැක්කා ඒකේ නාම යෝජනාවන් කී කී නමුත් ලොකු කෙනෙක් අයිචාරයවත් කියන එක වගේ දැන් වෙලා තියෙන කාරණා මම
සියලු දේශපාලන ප්‍රතිපත්තීන් සියලු දේශපාලන පක්ෂවල අදහස් සියලු දේශපාලන පක්ෂ ක්‍රියාකාරීත්වයන් ඒ ඔක්කොටම වඩා රාජපක්ෂ වික්‍රමසිංහ හවුල බලවත්. ඔවුන් එකිනෙකා කෙරෙහි විශ්වාස කරන තරම් මම හිතන්නේ ඔවුන් වෙන කිසිවෙක් විශ්වාස කරාවි කියලා. රාජපක්ෂ පවුල මේ වෙලාවේ කල්පනා කරා තමන්ගේ ආරක්ෂකයා තමන්ගේ ගැලවුම් කරුවා මේ කුලී හේවාය. ඉතින් ඔබතුමා ඉතන ආකාරයේ මේ ලිස්ට් එකකින් මේ වික්‍රමසිංහ මහත්තයා පත් කරනවා කියන එකත් දීර්ඝ කාලයක් සැලසුමක්. මම ඒක හරියට දැනෙන්නේ. නමුත් මම එකක් අහන්නම් දැන්. රයිට් රනිල් වික්‍රමසිංහ ඔබ අපි කවුරුත් දන්නවා. මේ වෙනකොට 17 දිනකට වාරණ නියෝගයක් ලබා දීලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ යෝස් කවුද මේ නාමල් රාජපක්ෂ ජොන්ස්ටන් පනාන්දු ඒ වගේම සනත් නිසාන්ත පවිත්‍රා ඇතුළු 17 දිනකට රටෙන් පිට යාම තහනම් කරලා වාරණ නියෝගයක් ලබා දීලා තිබෙනවා. ඒතර අධිකරණයකදී එවැනි නියෝගයක් නිකන් ලබා දෙන්නේ නේ. එහෙනම් අධිකරණයට මේ රටින් පිටව යාම වැළැක්වීම සඳහා නියෝගයක් ලබා දීමට හැකි ප්‍රමාණය සාක්ෂි තොරතුරු උන් ගව තියෙනවා. නැත්තම් ඔබට හෙට රට යාම තහනම් කරන්න කියලා මම අධිකරණ නියෝගයක් කිල්ලුවට දෙන්නේ නැහැ. අධිකරණේ සෑහීමකටපත් වෙන්න ඕන එම නියෝගයක් ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබෙන බව. ඒ වගේම අපිත් පිළිගන්නවා. අපේ රටේ 9 දෙනෙක් විතර ඝාතන ලක් වුණා. දේපල විශාල ප්‍රමාණයක් නිර්මාණය වුණා. රට විශාල අවිනිශ්චිතභාවයකට ආවා. ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරා. මේ ඔක්කොගෙම නිර්මාපකයා මහින්ද රාජපක්ෂ. ඔහු තමයි පිටින් කණ්ඩායම් කැඳවා අනුබල දෙමින් මේ ප්‍රහාර දියත් කරේ. දැන් රනිල් වික්‍රමසිංහ ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවාද? නෑ. හැබැයි පොහොට්ටුව ඇතුලේ වෙන කෙනෙක් ආවනම් මං කියන්නගද? පොහොට්ටුව ඇතුලේ නම් කීපයක් යොදුනා වුණා නේද? අන්න ඒ අය ආවනම් සමහරට මොනවා හරි කරන්න පුළුවන් පොහොට්ටුවේ බලය අල්ලගන්න. මොකද ඒගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ගගත පොහොට්ටුවේ බලය අල්ලගන්න පුළුවන්. පොහොට්ටු පක්ෂි. හරිද? ඒ නිසා තමයි මෙයා තෝරගන්නේ ගෝඨාභය. පොහොට්ටු පක්ෂ බලය ආරක්ෂා කරගන්නත් රාජපක්ෂ පවුලේ ආරක්ෂාවත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම සඳහා තමයි රනිල් වික්‍රමසිංහ තෝරගන්නේ. ඒ නිසා රටට කිව්වට මේ ආර්ථිකය විදේශ සබත්තා සුද්ධෝයත් එක්ක යාළුයි. හරිද? එහෙම නෙමෙයි මේ තෝරගන්නේ. මේ තෝරගන්නේ මෙයා තමයි බිත්තියට මේ හේතු වෙච්ච රාජපක්ෂ බවුල බේරා ගැනීම සඳහා ඉන්න හොඳම නියෝජිතයා. ඒ අනුව තමයි රාජපක්ෂගේ තීරීම ඉන්නේ. ඒ නිසා මම හිතනවා අනිත් දේශපාලන පක්ෂ ඔය අපි නම් ඔය සාකච්ඡා වැඩි හිටියේ නේ. නම් දිදි හිටි දේශපාලන පක්ෂ හිටියේ නේද? නම් තුනක් කැරියා කිව්වා නේද? ඒ ඔය දේශපාලන පක්ෂ වලට අපිට කියන්න තියෙන්නේ පව් ඔයාලා. ඔයාලා මේ රාජපක්ෂලා වික්‍රමසිංහලා අතර තිබෙන සහයෝගය අවබෝධ කරගෙන නැති දේශපාලනලා අදරුවන් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාට අපි අවසන් කරගමු.